උදැසනක් නැවත වාරයක් අලංකාර අවස්ථාවක් දෙවිඳුන්ට නමස්කාර කරන්න සභාවක් නෑ. නමුත් එක්කෙනෙක් සිටිනවා මා ඉදිරියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා.
ස්වාමිනී අපි නැවත වාරයක් අපිලා සිටිනවා ශුද්ධාත්මනී ඔබගේ වචනයෙන් පියාණෙනි අත ගස්වන්න අපි විශේෂයෙන් යාඥා කරන ස්වාමිනී ඒ ඔබගේ දී යුතු දසෙන් කොටස දී තිබෙනා හැම හදවතක් මතට ස්වර්ගයේ කවුළු විවර වී ස්වාමිනී ඔබේ ආර්ථික ආශිර්වාදය වක් කරන්න පියාණෙනි ආමේන් උන්ගේ නිවස් වලට උන්ගේ රැකියාවන් වලට උන්ගේ ව්‍යාපාරයන් වලට ස්වාමිනී ඔබගේ ආශිර්වාදය සහ සඵලත්වය නිදහස් කරන්න ස්වාමිනී යේසුස්ගේ නාමයෙන් ආමේන් 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 ස්තුති වේවා ඔබ දන්නවද පුද්ගලික පිබිදීම ඒකයි මගේ අද මාතෘකාව අපේ හදවත් තුළ පුද්ගලික පිබිදීමක් හටගන්න අවශ්‍යයි ඒ පුද්ගලික පිබිදීම තමයි අපි සභාවට රැගෙන යන්නේ මම ඉල්ලා සිටිනවා මේ කාලේදී පුද්ගලික පිබිදීමක් ඔබගේ හදවතේ ඇතුළාන්තරේ සෑදේවා යේසුස්ගේ නාමයේ බලයෙන් එවිට අපි කවන විට හලෙලූයා බලවත් පිබිදීමක් සභාව තුළ ඇති වෙන්න පටන් ගන්නේ දැන් දේව වචනේ පිබිදීම කියන වචනයට කිට්ටුම වචනේ තමයි ප්‍රාණවත් වීම නැත්නම් හෙබ්‍රෙව් වචනේ ඡායා කියන වචනය ඒකේ තේරුම තමයි ප්‍රතිසංස්කරණය නැවත ජීවනයට ගෙන ඒම නැත්නම් මිය ගිය දෙයක් නැත්නම් මිය යන්නා වූ දෙයක් නැවතත් ජීවනයට ගෙන ඒම ඒකයි පිබිදීම කියලා කියන්නේ අපගේ ජීවිතේ ආමේන් අපි කිසි දෙයකට ඉඩ දෙන්න එපා මිය යන්න මේ කාලේදී ආමේන් අද දවසේ අපි කියා සිටින දෙවියන් වහන්සේ මා තුළ පුද්ගලික පිබිදීමක් ඇති කරන්න යේසුස් වහන්සේගේ නාමයේ බලයෙන් ප්‍රතිපත්ති හතරක්ම ඔබ සමග බෙදා ගන්නට කැමති මේ පිබිදීම කියන වචනේ මේ ඡායා කියන වචනය අවස්ථාවන් හතරක අපි පරණ ගිවිසුමේ අපි දකිනවා මම මේ දේවල් හතර ඔබ සමග ඒ ප්‍රතිපත්ති හතර කොහොමද පුද්ගලික පිබිදීම මගේ හදවත තුල ඇති කරන්නේ නම්බර් 1 අපි දකිනවා යාකෝබ්ගේ බලාපොරොත්තුව අලුත් වුණාම පිබිදීම ආත්මය තුල හටගත්තා. අපි දකිනවා යාකෝබ් ඉතා දුකින් වේදනාවෙන් කලකිරීමෙන් සිටියේ මොකද ඔහු දැන් හිතනවා ඔහුගේ පුතා යෝසප් මැරිලා ඉන්නේ. ඔහු ඉතා කනගාටුවෙන් දුකින් වේදනාවෙන් සිටින අවස්ථාවේදී ඔහුගේ දරුවෝගේ පුතු යෝසප්ගේ සහෝදරයෝ මේ සුබ ආරංචිය අරගෙන යාකෝබ් වෙතට එනවා. එවිට උප්පත්ති 45 පදයේ තවද ඔහු යෝසප් කියනවා යෝසෙෆ් තවම ජීවත්ව සිටී. ඔහු මුළු මිස්ර දේශයේ ආණ්ඩුකාරයයි ඔහුට කීවෝය. ඔහුගේ සිත කලාන්ත විය මොකද ඔවුන් කී දේ විශ්වාස කළේ නැත. ඔහු යෝසෙෆ් තමන්ට කී සියලු වචන ඔහුට කීවෝය. තමා ගෙන යන්න පිණිස යෝසෙෆ් එවූ ගෑල් නැත්නම් කරත්ත ඔහු පියවූ යාකෝබ් දුටු කල ඔහුගේ සිත ප්‍රාණවත් විය නැත්නම් සිත තුල පිබිදීමක් ඇති වුණ යන්න අපි දකිනවා පිබිදීම කියන වචනය මේ ස්ථානයේ සඳහන් කර තිබෙනවා ඒ සම්බන්ධ වී තිබෙනවා යාකෝබ්ගේ ඒ බිඳුණු බලාපොරොත්තුව අලුත් වුණාම ඔහුගේ ආත්මය තුළ පිබිදීමක් හටගත්තා. ආමේන්. දැන් දේව වචනේ කියනවා ඔහු යෝසප්ගේ ගල් නැත්නම් කරත් නැත්නම් වැගන් දුටු කල ඒක ධනවාදී ලකුණක් වුණා. ඔහුගේ බලාපොරොත්තු අලුත් කරන්න. අද දෙවියන් වහන්සේ ඔබට තියෙන ආදරය නිසා සමහර විට ඔබ සුවේ සඳහා යාඥා කරන සිටිනකොට උන්වහන්සේ පොඩි ලකුණක් පෙන්වුම් කරනවා.
ඒ ලකුණෙන් වාසේ කියනවා ඉතුරු ටිකක් එනවා. ආමේන්. මම පටන් ගත්තා පොඩි ලකුණ. සමහරට ඔබ සැපයීමට යාඥා කරනකොට දෙවියන් වහන්සේ කුඩා සැපයීමක් එවලා ඔබට කියනවා ඉතුරු ටිකක් එනවා. පොඩි ලකුණු පෙන්වුම් කරනවා. අර එළිය යාඥා කෙරුවා වැස්සට දෙවියන් වහන්සේ මේ අත ප්‍රමාණික වලාකුළක් පෙන්වුවා. එළිය උද්‍යෝගී වුණා. ඔහු දැනගත්තා ඒ ලකුණ ඇති විශාල වැස්සක් එන්න යන සමහර දෙවියන් වහන්සේ ලොකු ජයග්‍රහණයකට ප්‍රථමව පොඩි ලකුණු පෙන්වලා ඔබට බලාපොරොත්තු අලුත් කරන්න. ඔබගේ ජීවිතේ ඉතින් පිබිදීම හැම වෙලෙම අපි දකින්න බලාපොරොත්තුවට සම්බන්ධයි. ආමේන්. හලෙලූයා. ක්‍රිස්තුස් ඔබ තුල වැඩ වසන ඔබ තුල ඉන්න ක්‍රිස්තුස් වැඩ වසන නිසා ඔබට මහිමය බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් අලුත් කිව්සේ බලාපොරොත්තු කියන වචනය ප්‍රීතියෙන් යහපත අපේක්ෂා කිරීම. හලෙලූයා. අයහපත නෙමෙයි යහපත අපේක්ෂා කිරීම. මේකයි බයිබලයේ බලාපොරොත්තුවේ අර්ථය. දැන් අපි හරවන්ට යන රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට. දැන් මෙතන කියා තිබෙනවා බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමුණුවන්නේ. නැත්නම් ලැජ්ජාව කියලා කියනවා. නැත්නම් සමහර පරිවර්තන වල කියා තියෙනවා කලකිරීමටපත් නොවන්නේ. නොපමුණුවන්නේ. මක් නිසාද? වාව්. මක් නිසාද? ඇයි ඔබගේ බලාපොරොත්තුව පෙරදෙන්නේ නැත්තේ? ඇයි ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබව ලැජ්ජාවටපත් නොකරන්නේ? ඇයි ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබව කලකිරීමටපත් නොකරන්නේ? ඇයි? අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත්වල වගුරුවන ලද්දේ. බලාපොරොත්තුවේ නැංගුරම දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි. ආමේන්. බලාපොරොත්තුවේ නැංගුරම අපි බලාපොරොත්තු ලැජ්ජාවට පත් වෙන්නේ නැත්තේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබව ලැජ්ජාවට පත් කරන්න කොහෙත්ම බෑ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබව කිසි කලක අසමත් කරන්නේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය කවදාවත් ඔබට සහාය දෙන්නේ නැතුව ඉන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය කවදාවත් ඔබව අතහරින්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය කවදාවත් උන්වහන්සේ ඔබගේ අත ඇල්ලීම ලිහිල් කරන්නේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය කවදාවත් ඔබෙන් පහ වන්නේ නැහැ. ඔබේ බලාපොරොත්තුව නැංගුරම දේව ප්‍රේමය කරගත්තොත් මොන කුණාටුවක් මැදියේ ඔබේ නැව ස්ථාවරව තිබෙන්න යනවා. ඔබේ ජීවිතය ස්ථාවරව තිබෙන්න යනවා. හේතුව ඔබගේ බලාපොරොත්තුව දේව ප්‍රේමය තුළට යන්ට ඔබගේ බලාපොරොත්තුව ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. ඔබේ බලාපොරොත්තුව නැවුම් තත්ත්වයේ තියෙන්න යනවා. හේතුව දෙවියන් වහන්සේගේ ප්‍රේමය පල් වෙන්නේ කවදාවත්. ඒක හැමදාම අලුත්. ආමේන්. උදේට ඒක අලුත්. හලෙලූයා. පළමුනි දේ යාකෝබ්ගේ බලාපොරොත්තුව තුල ජීවනයේ නැගීමක් තිබුණා. නැගීමක් බලාපොරොත්තුව නැගුණාම ඔහුගේ ඇතුළාන්තරේ ආත්මය තුළ පිබිදීමක් හටගත්තා. මේ අස්තිර ලෝකයේ හැම තැනම දේවල් කඩාකප්පල් වෙන ලෝකයේ දේවදරුවන් දෙවියන් වහන්සේ තැන්පත් කර තිබෙනවා. වෙනස් නොකරන වෙනස් නොවන සදාකාලික දෙවිඳුන්ගේ ප්‍රේමය අසමත් නොකරන ප්‍රේමය ඔබගේ හදවත් තුළ වක් කර තිබෙනවා. ඒ නිසා බයිබලයේ කියන ඔබේ බලාපොරොත්තුව ඔබ කලකිරීමට පත් කරන්නේ මක් නිසාද? ඔබේ ප්‍රේමයේ මුල් බැලලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ නොවෙනස් වෙන ප්‍රේමය තුළට නිසා. හලෙලූයා. ස්තුති ස්වාමී. නම්බර 2 අපි දකිනවා සම්සන්ගේ පිපාසය.
අපි දකිනවා සැම්සන් ඒ ආලේපේ උමතර ආවම හකු හැටයක් අරගෙන පිලිස්සුරු 1000ක් විනාශ කළා. ආලේපේ කරණ කොටගෙන. දැන් මේ විශාල ජයග්‍රහණය ගත්තට පස්සෙ ਉਹ දුර්වලතාවයට පත් වුණා. බයිබලයේ කියනවා විනිශ්චයකාරය 15 පරිච්ඡේද 18 වෙනි පාදයේ ඉතා පිපාසිතව බොහෝසේ පිපාසිත වුණාලු මේ ජයග්‍රහණයෙන් පස්සෙ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ යාඥා කෙරුවා මක්නිසාද දැන් ඔබේ ශරීරය හොඳටම දුර්වල වුණා ඒ ජයග්‍රහණයෙන් පස්සෙ. ਉਹ කියනවා ඔබ මේ මහත් ගැලවීම මට දුන්නා මා ලවා. දැන් මම පිපාසයෙන් නැසි මේ සතුරන්ගේ අතට මම අසුවයිද කියා ඔහු දෙවියන් වහන්සේට අඬගස්සනවා. එවිට දෙවියන් වහන්සේ හකු ඇටය තුලින් කුහර තැනක් විවර කරලා හකු ඇටෙන් විවර කරලා කුහරයක් වතුර නික්මුණේ. ඒ වතුර ඔහු බිව් කල විනිශ්චයකාරය 15:19 ඒ බිව් කල ඔහුගේ ශක්තිය ලැබ ප්‍රාණවත් වුණේ. අන්න ප්‍රාණවත් නැත්තම් ඡායා කියන පිබිදීමක් ඔහුගේ ආත්මය තුළ ඇති වුණා. ඒක පටන් ගත්තේ ඊතා පිපාසිතව අවසන් වුණේ පිබිදීමකින්. මොකද දෙවියන් කියන්නේ අපේ හදවත තුළ මහා පිපාසයක් තියෙන තරමට ශුද්ධාත්මයන් වහන්සේට ශුද්ධාත්ම අභිමුඛයට එවිට අපි දකින්න යනවා. උන්වහන්සේගේ ඒ පිබිදීමේ ආත්මය අපි තුල දකින්න යනවා. යේසුස් වහන්සේගේ බලවත් නාමයේ බලය. හලෙලූයා. දැන් අපි දකින්න එක දෙයක් තමයි මේ මහත් ජයග්‍රහණයට පසුව සැම්සන් ඊටම දුර්වල වුණා. ඔබ දන්නවද? ඔබ බොහෝසේ ප්‍රවේශම් වෙන්න ඕනේ ලොකු ජයග්‍රහණයකට පසුව. ඔබ බොහෝසේ ප්‍රවේශම් වෙන්න ඕනේ මහත් ජයග්‍රහණයකට පසුව. මොකද බොහෝ වෙල ජයග්‍රහණයකට පසුව තමයි අපි බොහෝ පරීක්ෂාවල් වලින් අපි වැටි අපි කලකිරීම වලට අපි වැටීම් වලට පත් වෙනවා. බොහෝ විට ලොකු ජයග්‍රහණයකට ලොකු සාර්ථකයකට පසුව. එනිසා ලොකු ජයග්‍රහණයකට පසුව ලොකු සාර්ථකයකට පසුව අපි යන්න ඕනේ නැවත ශුද්ධාත්මයෙන් පිරෙන ස්ථානයට. අපි නැවත යන්න ඉතා අත්‍යවශ්‍ය දෙයක් ඒක. ඉතින් අපි දකිනවා අපේ ජයග්‍රහණවල වලට බෑ අපේ පිපාසය සංසිඳවන්න. නේද? ඔබට ජයග්‍රහණය ලැබුණා කියන ඔබේ පිපාසය සංසිඳවන්නේ වෙන්නේ නැහැ. සැම්සන්ට සිදු වුණා දෙවියන් වහන්සේ ගාවට අඬ ගසන ස්වාමී මට බොන්න දෙන්න. නැත්තම් මම ඉවරයි. දැන් බයිබලයේ කියා තිබෙනවා ඉතා වැදගත් දෙයක් අහගන්න. දෙවියන් වහන්සේ කුමක්ද කළේ? ඒ හකු ඇටෙන් හකු ඇට තමයි ආයුධය. ඒ හකු ඇටෙන් විවර කරලා හකු ඇටෙන් වතුර ගලන්ට සැලසුවා. එවිට සැම්සන් හකු ඇටෙන් මොකද හකු ඇට ආයුධය සතුරා පරද්දන්න පාවිච්චි කරපු ආයුධයෙන් ඒකින් වතුර බීලා ඔහුගේ ආත්මය ප්‍රාණවත් වුණා. නැත්නම් පිබිදීමක් හටගත්තා. මොකද මෙතන අපි ඉගෙන ගන්න බලවත් දේ කොපමණ වැදගත්. අපි බොහෝ වෙලාවල් වලදී අපි දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ ආයුධය අපි පාවිච්චි කරන අන් අයගේ ජයග්‍රහණ වලට අන් අයට සුවය නිදහස් කරන්න. අපි දේව වචනය නිදහස් කරනවා. දේව වචනේ ආයුධය නිදහස් කරනවා. ඒ අයව පාපයෙන් මුදවන්න, ඒ අයව ගලවන්න, ඒ අයව සුව කරන්න, ඒ අයව නිදහස් කරන්න අපි දේව වචනේ කියන ආයුධය අපි නිදහස් කරන්න ලබනවා. ආමෙන්. බොහෝ වෙලාවෙදී අපි බොහෝ විට වැටෙන්නේ ඇයි? ඒ ආයුධය අපි බොහෝ විට අන්හට භාවිතා කරන නමුත් ඒ ආයුධයම අපි භාවිතා කරන්නේ අපේ මානසික අපේ පාපිෂ්ඨ ක්‍රියාවල් විනාශ කර දමන්න. දෙවියන් වහන්සේ වැදගත් පණිවිඩයක් සැම්සන්ට පෙන්වුම් කරන සැම්සන් ඔබ හකු ඇටේ කියන ආයුධයෙන් ඔබ සතුරා විනාශ කරනවා. දැන් මම සලස්වනවා එම ආයුධයෙන් දැන් ඔබ ඒකෙන්ම ඔබ ජීවනය ලබා ඔබ ඒකෙන්ම ඔබට මෙහෙය කරමින් ඔබ ඒකෙන්ම
ඔබව ශක්තිමත් කරමින් ඔබ අන් අයට භාවිත කරපු වචනය දැන් ඔබට පාවිච්චි කරමින් ඔබගේ ජීවිතය ශක්තිමත් කරන ස්ථානයට ඔබ ගේට යනවා. ඉතින් ඒ වචනේ කියා තිබෙනවා ඒ අවස්ථාවේදී ඔහුගේ ජීවිතය යම් පිබිදීමකට පැමුණුනා කියලා ඒ අවස්ථාවේදී ආමෙන්. පිපාසය සහ පිබිදීම අතර බලවත් සම්බන්ධකමක් තිබෙනවා. දැන් යෝහන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ යේසුස් වහන්සේ මංගල්‍යයේ මහත් දවස වූ අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින් යමෙකුට පිපාස ඇතනම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ මා කෙරෙහි අදහන් අතුලින් ලියවිලි තියා තිබෙන හැටියට ජීවදායක වතුර මෙති ගංගා ගලන්නේ කීසේක. මංගල්‍යයේ මහත් වූ අන්තිම දවසේදී දැන් මේ මංගල්‍යයේදී දවස් 6ක් පූජකයෝ යම් ආකාර පෙරහැරකින් සීලොම් පොකුණට ගිහිල්ලා සීලොම් පොකුණට මේ රන් වාජනය අරගෙන ඒකට සීලොම් පොකුණේ වතුර අරගෙන ඊට පස්සේ නැවතත් ඒ මංගල්‍යයේ ඒ අල්තාරේ ගාව ගිහිල්ලා අල්තාරේ ගාව තිබුණු රිදී වාජනයට ඒ වතුර වක් කරනවා. මේක දවස් 6ක් වුන් කරනවා. දවස් 6ක්. 7 වෙනි දවසේ උන් අල්තාරේ වටා සත්පාරක් යනවා. 8 වෙනි දවසේ නැත්නම් අන්තිම දවසේ කිසි වතුර වැක්කිරීමක් කරන්නේ නැහැ. අන්නේ අන්තිම දවසේදී යේසුස් වහන්සේ කෑ ගසමින් කිව්වා යමෙකුට පිපාසිත නම් මා ළඟට ඇවිත් බීවාවේ. මොකද යේසුස් වහන්සේ කියන්නේ අද ඔබට සීලොම් පොකුණට යන්න ඕනේ නෑ. මමයි පොකුණ, මමයි උල්පත, මගෙන් ඇවිත් බොන්න. හලෙලූයා. ඔබට පිපාසය තිබෙනවා නම් මා ළඟට ඇවිත් බොන්න. මමයි උල්පත. හලෙලූයා. දැන් ඉතා වැදගත් දෙයක් අපගේ ක්‍රිස්තියානි ජීවිතයේ ඉතා වැදගත් දෙයක් තමයි කුමකටද අපි විශේෂයෙන් පිපාසිත වෙන්න අවශ්‍යය. විශේෂයෙන් මගේ හදවතට ශුද්ධාත්ම වාසී කතා කරන එක විශේෂිත දෙයක් තමයි අපි තුළ තියෙන උන්වහන්සේව දැනගන්නා වූ හදවතකට පිපාසය. යේසුස් මට ඔබව දැනගන්න ඕනේ. බාහිරව නෙවෙයි. ගැලුම්කාරය සුව කරන්නා මිදුම්කරු කියලා අපි දන්නවා. මම කතා කරන්නේ ඒ වගේ දැනගැනීමක් නෙවෙයි. නමුත් අභ්‍යන්තරය දැන ගැනීමක්. ඒ ගැඹුරු ප්‍රේමේ සම්බන්ධතාවය තුලින් හදවත අඳුනා ගැනීමක්. එවැනි ගැඹුරු දැන ගැනීමකට පැමිණීමයි ගැනයි මම කතා කරන්නේ. පෞල්තුමා ඔහුගේ ජීවිතයේ අන්තිමයට එනකොට ඔහු කිව්වා මට උන්වහන්සේව දැනගන්න ඕනේ. මොකක්ද කතා කරන්නේ? ඔබ යේසුස්ව දන්නේ නැද්ද? අනිවාර්යෙන් දන්නවා. අවුරුදු ගානක් ගැලවීම ලැබලා ශුද්ධාත්මයෙන් පිළිබඳව ඔහු කතා කරන වෙන දැන ගැනීමක් ගැන. ඔහු කතා කරන්නේ බාහිර දැන ගැනීමක් ගැන නෙවෙයි. ඔහු කතා කරන්නේ මට ඔබව තවදුරටත් ඔබේ හදවත අඳුනන්න ඕනේ. ඔබගේ හදවතින් මට ඔබව දැනගන්න ඕනේ. ඒකට සීමාවක් නැහැ. ඒ දැන ගැනීම ඔබගේ ජීවිතයකට පිපාසය තියෙන තරමට ඔබගේ හදවත පිබිදෙන්න යනවා යේසුස්ගේ නාමයෙන් බලයෙන්. ඔබ දන්නවද බොහෝ අය මාව දන්නවා. බොහෝ අය මාව දන්නවා. මගේ නම දන්නවා. මම කොහෙද ඉන්නේ කියලා දන්නවා. බොහෝ දේවල් මම ගැන දන්නවා. මේ පවුල ගැන දන්නවා. බොහෝ අය මගේ බාහිරේ දන්නවා. නමුත් හරි ස්වල්ප දෙනයි මගේ අභ්‍යන්තරය දන්නේ. මගේ බාහිරේ දන්නා වූ පමණක් දන්නා වූ අය ලේසියෙන් බාව වැරදි විදිහට තේරුම් ගන්නවා. ලේසියෙන්. මගේ අභ්‍යන්තරය දන්නා වූ අය ලේසියෙන් බාව වැරදිට තේරුම් ගන්න නැහැ. ඔවුන් කියනවා මම දන්නවා පාස්ටර්. මම දන්නවා ඔබේ හදවත. ඒ වගේ තමයි අපි හදවතක් අඳුනා ගැනීම. දැන් අපි මෝසස්ගේ කාලේ අපි දකිනවා ඒ සෙනග දහස් ගණක් සෙනග බයිබලයේ කියත් වෙන ඕ දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් දැන සිටියේ. දෙවියන්ගේ හාස්කම් සැපයීමේ මාවත් සැපයීම කරන විදිය දැනගෙන සිටි. නමුත්
එක්කෙනෙක් දැන සිටියලු උන්වහන්සේගේ මාර්ග උන්වහන්සේගේ හදවත ඒකින මෝසෙස්ට මදි හාස්කම් දැකලා මෝසෙස් කිව්වා ස්වාමිනේ මට මේ දේවදූතෙක් මාව යවලා මදි මට ඔබේ අභිමුඛය දකින්න ඕනේ ඔබේ අභිමුඛය දැනෙන්න ඕනේ මට ඔබේ මහිමය දකින්න ඕනේ මට ඔබ දැනගන්න ඕනේ ඔබ ආස කරන්නේ කුමකටද ඔබ ද්වේෂ කරන්නේ කුමකටද ඔබ සතුටු කරන්නේ කුමකින්ද ඔබ අසතුටු කරන්නේ කුමකින්ද මට ඔබේ හදවත අඳුනන පිපාසයක් ඕනේ තියෙනවා ස්වාමී මට ඒක දැන් ඇයි දෙවියන් වහන්සේ මෝසෙස් දෙවියන් වහන්සේගේ මාර්ග පෙන්වුවේ බයිබලයේ කියා තිබෙනවා ගීතාවල 103 වෙනි පදේ දෙවියන් වහන්සේ සොකී මාර්ග මෝසෙස්ට නිදහස් කළා හේතුව මෝසෙස් තුළ තිබුණු පිපාසය නිසා ඒ අනුව දෙවියන් වහන්සේ මෝසෙස්ට හදවත නිදහස් කෙරුවා අනිත් අයට ඒ අයට දෙවියන් වහන්සේගේ හදවත දැනගන්න ඕනේ උනේ නැහැ. ඒ අය කිව්වා මෝසෙස් ඔබ කතා කරන්න අපිට දෙවියන් වහන්සේගේ කටහඬ අහන්න ආස නැහැ. ඔබ කතා කළොත් ඒ ඇති කියලා කිව්වා. ඔවුන්ට ඕනේ උනේ හාස්කම් දකින්න බලවත් ක්‍රියාවල් දකින්න. ඔවුන්ගේ ජීවිත වෙනස් වුණේ නැහැ. කොඳුරන මැසිවිලි කියන චෝදනා කරන සෙනඟක් හැටියටයි හිටියේ. නමුත් එක්කෙනෙක් හිටියා මට ඔබේ හදවත දැනගන්න පිපාසයක් තිබෙනවා. තෝරා ගැනීම අපේ ආමේන්. තෝරා ගැනීම අපේ උන්වහන්සේ බලාත්කාරයෙන් බොන්න දෙන්නේ උන්වහන්සේ කිව්ව යමෙකුට පිපාස ඇතිනම් මං ගාවට එනවා කියලා කිව්වා. ආකර්ෂණය වෙන්න යනවා පිපාසෙ තියන අය ඉබේම ආකර්ෂණය වෙන්න යනවා. තල්ලු කරන්න ඕනේ බල කරන්න ඕනේ ඉබේම එනවා උන්වහන්සේ ගාවට. ඊට පස්සේ උන්වහන්සේගෙන් බොන්න පටන් ගන්නවා. දැන් යේසුස් වහන්සේ කිව්වා මගෙන් බොන කෙනා ඔහු තුලින් ජීවනදායක ගංගාවල් ගලන්න පටන් ගන්නවා. දැන් මේකයි ලස්සනදී උන්වහන්සේ තමයි ඔබගේ උල්පත. නමුත් අපි උන්වහන්සේගෙන් බොන විට එක දවසක් අපි අන් අයට උල්පතක් වෙලා අපේ ගංගාවෙන් එහායි බොන්න පටන් ගන්නවා. සුවේ ගංගාවෙන් සුවේ ලබනවා. නිදහසේ ගංගාවෙන් නිදහස ලැබෙනවා. ඒතර අපි දකිනවා අපි අන් අයට බලවත් ආශිර්වාදයක් වෙන්න යනවා යේසුස්ගේ නාමයේ බලයෙන්. ආමේන්. ඉතින් කියන ස්වාමිනේ පිපාසයක් ඔබ දැනගන්න ස්වාමිනේ මට ඒක ඔබ පාතලාද දල්වන්න ස්වාමිනේ. තුන අපි දකිනවා එලියාගේ යාඥාව අපි දකිනවා තුන්වෙනි පාරට මේ පිබිදීම කියන වචනේ සඳහන් කර තිබෙනවා. කුඩා ළමෙක් මැරෙනවා. ඒ අවස්ථාවේදී එලියා යනවා ඒ කුඩා ළමයාට යාඥා කරන්න. දැන් එක රාජාවලි 17 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ අපි දකිනවා එලියා පුදුම දෙයක් කළා. මම කියන ප්‍රොපීත ක්‍රියාවක් කළා. ඒ ළමයා මත 3 පාරක් දිගවි. එක රාජාවලි 17:21 ස්වාමීන් වහන්සේට යාඥා කොට මගේ දෙවි ස්වාමීන් වහන්සේ මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුලට පැමිණේවයි කීවේය. ස්වාමීන් වහන්සේ එලියාගේ හඬට ඇහුම්කන් දුන්සේක ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුලට පැමිණ. ඔහු ජීවත් වුණේ නැත්නම් ඔහු ප්‍රාණවත් වුණේ නැත්නම් ඔහු තුල පිබිදීම ඇති වුණේ. මෙන්න අපි දකිනවා යාඥාව සහ පිබිදීම අතර බලවත් සම්බන්ධතාවයක් තිබෙනවා. දැන් ඔබ දකිනවා මේ යාඥා කරන්ට ඉස්සෙල්ලා එලියා විශේෂ දෙයක් කළා. එනම් ළමයා පිට දිගා වුණා 3 පාරක්. දැන් මේ දිගා වීම කියන වචනේ එක තේරුමක් තමයි මනින්න. මෙන්න බලවත් සත්‍යතාවය. අපි ලෙඩ කෙනෙකුට අපි යාඥා කරන්ට ප්‍රථමව අපි මනින්ට පටන් ගත්තොත් ස්වාමිනී ඒ දේව ප්‍රේමය තුල මා තුල තිබෙන ප්‍රේමයේ දිග කුමක්ද? ඒ ප්‍රේමයේ පළල කුමක්ද? ඒ ප්‍රේමයේ උස කුමක්ද? ඒ ප්‍රේමයේ ගැඹුර කුමක්ද? කියා අපි දෙවියන් වහන්සේගේ අනුකම්පාව අපි තුලින් ගලන්ට සැලසුවොත් හාස්කම ජීවිතේ සිදුවෙන්න යනවා.
බොහෝ ස්ථානවල බයිබලයේ කියා තිබෙනවා කුෂ්ඨරෝගියාම කියලා නෑ යේසුස් වහන්සේ ඇදහිල්ලෙන් පිරී. වාසේ අනුකම්පාවෙන් පිරී. උන්වහන්සේ අනුකම්පාවෙන් පිරී 5000කට කන්ට දුන්නා කියලා නෑ ඇදහිල්ලෙන් පිරී. උන්වහන්සේ අනුකම්පාවෙන් පිරී කියා තිබෙනවා මාක් සුභාරංචි කට්ටියට ඉගෙනුවා කියා. ඇදහිල්ලෙන් පිරී ප්‍රඥාවෙන් පිරී කියලා නෑ. ආමෙන්. අනුකම්පාවෙන් පිරී. මොකද්ද මෙතන තියෙන බලවත් ප්‍රතිපත්තිය? දෙවියන් වහන්සේගේ ප්‍රේමය මම ඉස්සරහා කෙරුවොත් මට ඉස්සරහින් යන්න සැලසුවොත් ඇදහිල්ල ඔබ පිටුපස්සේ ඇවිත් ආශ්චර්යමත් ක්‍රියාව ඔබගේ ජීවිතේ කරන්න යනවා. ඔබ දේව ප්‍රේමය ඉස්සරහින් දැම්මොත් අනුකම්පාවේ හදවත ඉස්සරහින් දැම්මොත් ඇදහිල්ල ඔබ පිටුපස්සෙන් එනවා. ඇයි බයිබලයේ කියනවා ඇදහිල්ල ක්‍රියාත්මක වන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් කියා. මගේ මෑතකදී එක යාඥාවක් තමයි ලෙඩ කෙනෙකුට යාඥා කරන අවස්ථාවේදී රෝගී කෙනෙකුට යාඥා කරන අවස්ථාවේදී මම ඉස්සලාම් කරන්නේ පියාණෙනි ඔබ යේසුස්ට ප්‍රේම කලාවෙම ප්‍රේමය මේ හදවතින් ගලන්න ඒ අනුකම්පාව ගලන්න යේසුස්ගේ නාමයෙන් ගලන්න විට ප්‍රේමේ ගලන්න පටන් ගන්නකොට ඇදහිල්ල පිටපස්සෙන් දුවගෙන ඇවිල්ලා හලෙලුයා හාස්කම කරලා දෙනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් බලෙන්. අපි දකිනවා බලවත් දෙයක් සිදු වුණා. ඔහු දිගා වුණාම මොකද ස්වාමීනි මනින්න මගේ ප්‍රේමයේ දිග මනින්න මගේ ප්‍රේමයේ ගැඹුර මනින්න මගේ ප්‍රේමයේ පළල මේ දරුවාට මනින්න මගේ ප්‍රේමයේ ගැඹුර මගේ මේ දරුවාට මනින්න ස්වාමීනි අනේ ස්වාමීනි දැන් සුව කරන්න වෙලාවේදී දෙවියන් වහන්සේගේ ජීවනයේ දරුවාට නිදහස් වී දරුවා ප්‍රාණවත් වුණා. මොකද ප්‍රාණවත් කියන වචනේ තේරුම පිබිදීමක් හටගත්තා. ඒ කාමරේ පිබිදීමක් ඇති වුණා. එයි එතන දෙවියන් ප්‍රේමයෙන් නිදහස් වූ යාඥාවක සමකේම සාක්ෂි කොම්දක සහෝදරියක්ව ගෙනාවලු පල්ලියට ඇට කටුවල පිළිකාව බෝන් කැන්සර් තිබුණා. ඇව උස්සගෙන ගෙනාවේ පල්ලියට. ඇව පල්ලියට උස්සගෙන ගෙනලා ඉස්සරහා පුටුවේ වාඩි කරලා ඇවිදින්න බෑ. ඇ නිකන් ඇට සැකිල්ලක් වාගේ. මරණසන්න මොහොතකදී ඒ කියන්නේ ඇව ගෙනාවා. ඇ වාඩි වී සිටියා. තවත් කිතුණු සහෝදරියක් වාඩි වී සිටියා. ඇ මේ සහෝදරිය බලනකොට ඇගේ සිත අනුකම්පාව උතුරන්න පටන්ගෙන ඒ සහෝදරියව බදාගත්තා. බදාගෙන ඇගේ කනට කියන්න පටන් ගත්තා. දේව වචනය උන්වහන්සේගේ තුවාල වලින් ඔබ සුවය ලැබී ඇත. උන්වහන්සේ දුර්වලතා දරාගත්සේක. ඔබගේ වේදනාව උසුලාගත්සේක. උන්වහන්සේ ඔබ සුව කරන දෙවිඳුන් වචනේ දිගටම සුවේ වචන කතා කරන්න පටන් ගත්තා. ඒ කතා කරන අවස්ථාවේදී ඇව බදාගෙන සිටියේ. එකපාරටම ලොකු කැසිල්ලකින් මේ සහෝදරි මේ රෝගී සහෝදරි පිළිකාවෙන් ඒ රෝගී හිටපු සහෝදරි නැගිටලා පුටුවෙන් නැගිටලා අත් දෙක ඔසවලා කෑ ගන්න පටන් ගත්තා. මම සුවයයි කියා උඩ පනින්න පටන් ගත්තා. ඇය උඩට පල්ලෙහාටයි දුවන්න පටන් ගත්තා. සම්පූර්ණ සුව වෙලා. Oh, hallelujah. අනුකම්පාව සහ ප්‍රේමය ලීඩ් කරනකොට ඉස්සරහින් යනකොට හාස්කම් කරන ඇදහිල්ල ඇව පන්නගෙන ඇවිල්ලා හාස්කම ඉෂ්ට කරලා දුන්නා. ඇව උස්සගෙන ආවේ ඇය ගියේ ඇවිදගෙන ප්‍රශංසා කරමින් පල්ලියෙන් එළියට ගියේ. හලෙලුයා. එක පවුලක් මාව එක්ක ගියා. එක රෝහලකට එක්ක ගියා.
බෝන් කැන්සර් තිබුණු පිළිකා ඇටවල පිළිකාව තිබුණු ඒ තරුණියකට යාඥා කරන්න ඇඳේ ඉන්නවා දිගාවි ඇඳේ සිටිනවා අඬා ඇය සිටිනවා වෛද්‍යවරු කිව්වා කවදාකවත් ඇවිදින්නේ නැහැ මක් නිසාද ඇගේ ශරීරයට බර දාපු හැටි මට කටු කැඩෙනවා කියලා ඇව අපි දුටුවම අඬනවා දුටුවම සිත අනුකම්පාවෙන් උණුවෙන්ට පටන් ගත්තා අපි යාඥා කරන්න පටන් ගත්තා අපි නමස්කාර කරන්න පටන් ගත්තා ශුද්ධාත්මයන් වහන්සේගේ අභිමුඛය ඒ ස්ථානයට නිදහස් වෙන්න පටන් ගත්තා. ඕ හලෙලූයා එකපාරටම ඈ කිව්වා මගේ කැක්කුම වල් ගියා ශරීරයෙන් කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මගේ කකුල් ගාව වස්ත්‍රයක් ඇඳපු කෙනෙක් හිටගෙන ඉන්නවා කියලා කිව්වා. ඇයට යේසුස් වහන්සේව දකින්න පටන් ගත්තා. ඊට පස්සේ කිව්වා අපිට කියන්න පුළුවන් මේ ගීතිකාව මානව මැවිල්ලකි පරණ දේ පාවි සියලු දේ අලුත් වී තිබේ. අපි ස්පිරිතාලේ කාමරේ අපි ගායනා කරුවා නව මැවිල්ලකි නව මිනිසෙක් මී පරණ වූ දේ පාවි සියලු දේ අලුත් වේ. ඕ අපි අපිට දැනුණා ඉතා ඒ ඇතුළාන්තරේ යමක් සිදු වෙනවා යේසුස්ගේ නාමයෙන් බලයෙන්. මේ සහෝදරි කිව්වා පාස්ටර් මම එක දවසක් පල්ලියට ඇවිදගෙන ඇවිල්ලා අර පිටපස්සේ දොරේ අර ඉස්සරහ දොරෙන් මම ස්ටේජ් එක ගාවට ඇවිල්ලා මම සාක්ෂියක් දරනවා යේසුස්ගේ නාමයෙන් කියලා කිව්වා. හොඳයි දිග කතන්දරයක් කෙටි කරන්න එක දවසක් ඒ ඉස්සරහ දොරෙන් මේ තරුණිය ආවා ඇවිදගෙන ආවා හලෙලූයා ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කිව්වා සාක්ෂිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාව සුව කළා. වෛද්‍යවරු කිව්වා මං ජීවිතේ ඇවිදින්නේ නැහැ මං ඇවිදිනවා යේසුස්ගේ නාමයෙන් බලයෙන්. ඇය පිළිකා රෝහලට ගිහිල්ලා ඒ රෝගීන්ට යාඥා කරනවා. ඇය සුවේ සේවයක් කරනු ලබනවා. හලෙලූයා. නමුත් රහස සහ යතුර අනුකම්පාවෙන් සාදේව ප්‍රේමේ ඕ දිග ඕ පළල ඕ ගැඹුර ඕ උස ඕ මහත ඕ මගේ ජීවිතේ ඒක ඉදිරියෙන් දුවනකොට මගේ ඇදහිල්ල මාව පන්නන්ට යනවා. හලෙලූයා. ඒ ඇදහිල්ල හාස්කම සුවය ක්‍රියාව කරන්ට යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බලයෙන්. තව එකක් කියම අවසන් කරනවා. එලිෂාගේ ඇටකටු මෙන්න 4 වෙනි පාර අපි දකින්න 2 රාජාවලි 13 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ කියා තිබෙනවා. ඒ මිනිහෙක් මිනිහක් වලලන්ට යන විට 2 රාජාවලි 13:21 සමුදාවක් දැක එලිෂාගේ සෝන්ගේ මිනිහ දැමුව ඒ මිනි එලිෂාගේ ඇටවලට තැවුරුණු හැටියම මතක තියාගන්න මිනිහ එලිෂාගේ ඇටවලට තැවුරුණු හැටියම පණ ලැබ එතන ප්‍රාණවත් වීම නැත්නම් පිබිදීමක් ඇතිවීම. අන්න නැවත 4 වෙනි වතාවට ඡායා කියන හෙබ්‍රු වචන පිබිදීම කියන වචනේ. මෙතන කුමක්ද රහස? ආදි පියෙකුගේ ඇටකටු ස්පර්ශ වුණාම පිබිදීමක් හටගත්තා. බලවත් ප්‍රතිපත්තියක් තමයි අද දවසේ දරුවන්ගේ ජීවිත දරුවන්ගේ හදවත් පියවරුන්ගේ හදවත් වලට ස්පර්ශ වෙන විට ආමෙන් මේ පිබිදීම පැවැත්මක් ඇතිවෙන්න යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බලයෙන්. මලාකි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කියා තිබෙනවා බලව මහත් වූ භයානක දවස පැමිණෙන පළමුවෙන් ප්‍රොෆෙත එලියා නුඹලා වෙතට එවන්නේ මේ කියන්නේ එලියාගේ ආත්මය නිදහස් වෙන්න යනවලු. එවිට කියා තිබෙනවා එයා ඒ කාලේ පියවරුන්ගේ සිත් දරුවන් වෙතට දරුවන්ගේ සිත් පියවරුන් වෙතට හරවන්නේ. මෙතන අපි දකිනවා දරුවන් සහ පියවරුන්ගේ හදවත් ස්පර්ශ වීමක් තුලින් පිබිදීමක්. හලෙලූයා.
අද අපි දකිනවා බොහෝ කිතුණු වෙනවා නමුත් ඔවුන්ට ආත්මික පියෙක් නැහැ. ඔවුන් ස්වාධීනව ජීවත් වෙන්නේ. ඔවුන්ට කැමති දේ ඔවුන් කරනවා. ඔවුන්ගේ ජීවිත අස්තිරයි. විශ්වාසවන්තකමක් නැහැ. ඔබ දන්නවද ඒ කියා? ඔවුන් ආත්මික පියෙක් නැහැ. ඔවුන්ගේ ජීවිතේ ගණන් දීමක් නැහැ. ඔවුන් කැමති දේ තනියෙන් ස්වාධීනව තීරණ අරගෙන ජීවත් වන්නේ. වැස්මක් නැහැ. ආවරණයක් නැහැ. ආත්මික පියෙක් නැති කිතුණෝ මං කියන අස්තිරයි අවිශ්වාසවන්තයි එයා මත යැපෙන්න බෑ. හෙල්ලෙන දතක් වගේ. ඔබ දන්නවද ඇබ්සලම් සහ ඔහුගේ පියාගේ ජීවිතය දෙස බලන අපි දකින්න ඔබට හිතන්න පුළුවන් ඇබ්සලම් ඒ ඔහුගේ පියා දාවිත්ව සිංහාසනයෙන් නරපා දැම්ම. ඔබට හිතන්න පුළුවන්ද ඔහු මිනිස්සුන්ගේ සිත් සොරකම් කෙරුවා කියලා දේව වචනේ කියා තිබෙනවා. දාවිත්තාවේ මිනිස්සු එනකොට ඇබ්සලම් පුතා ඒ සිත් සොරකම් කෙරුවා. දාවිත්ගෙන් ඔහු වෙතට මිනිස්සු ඇදගෙන දාවිත්ව තරහා කෙරුවා. ඔබට හිතන්න පුළුවන්ද පුතෙකුට පුළුවන් පියෙකුට මේ වගේ දෙයක් කරන්න? පුතෙකුට පුළුවන්ද පියෙක්ව පාවා දෙන්න? පුතෙකුට පුළුවන්ද පියෙකුට අවිශ්වාසවන්ත වෙන්න? පුතෙකුට පුළුවන්ද පියෙකුට ඒ ආකාරයට දේවල් කරන්න? පුළුවන්. ඔහුගේ හදවත පියාගේ හදවතට සම්බන්ධ නැත්තම් පිවිදීම හටගන්නේ ජීවනය හටගන්නේ නැහැ. අපි දකිනවා අබ්සලම්ගේ ඒ ක්‍රියාව සාර්ථක වුණාද නැහැ අසාර්ථක වුණා. දාවිත් නැවත රජකමට දෙවියන් වහන්සේ පත් කෙරුවා. අද දවසේ මගේ සිතේ ලොකුම ආශාවක් තමයි මේ කාලවල වලදී මගේ හදවත තුළ තිබෙන සියලු දෙයක් මගේ ආත්මික පුතුට සමගිය ආත්මික දුවරුන්ට වක් කරන්න. එවිට ඔවුන් ඒ දර්ශනය ඒ මෙන්ටල් එක නැත්නම් ඒ සලුව ඒ ආලේපය ඒ දර්ශනය ඔවුන් ඉදිරියට ගෙන යන්න යනවා. නමුත් ආත්මික දරුවෝ මගේ හදවතට සම්බන්ධ වෙච්ච අය හැම කෙනෙක් සම්බන්ධ නැහැ. සම්බන්ධ වෙච්ච අයත් බොහොමයක් ඉන්නවා. ඒ අය මගේ කටු ස්පර්ශ කරන විට මේ පිබිදීම ඉදිරියට ගෙන යන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් බලයෙන්. ආමෙන්. හලෙලූයා. ඒ අයට ආත්මය වැක්කෙනකොට ඒක පවතිනවා. ආමෙන්. ආමෙන්. අපි අන්තිමට මේක කියලා අවසන් කරනවා. දකින්න අකීකරු පුත්‍රයා ඔහුගේ පියා ගාවට ආවා. පියාව සමාව දුන්නා උඩ. ඔහු ප්‍රතිසංස්කරණය කෙරුවා. ඔහු පිළිගත්තා. පියා කිව්වා මගේ පුතා මැරිලා හිටියා. දැන් ජීවත්ව සිටිනවා. මොකද පිබිදීම ඒක පිබිදීම එක තේරුමක් තමයි මරුණු ස්ථානයෙන් ජීවන ස්ථානට පැමිණීම. එතන මොකද උනේ? ඒ නිවසේ පිබිදීමේ මෙයක්. පිබිදීමේ උත්සවයක් පැවැත්වුවා. ලොකු පාටියක්, පිබිදීමේ පාටියක්. නමුත් ඔර තව පුතෙක් හිටියා. මේ පුතෙක් නමුත් හදවත සම්බන්ධ නැහැ පියාට. ඒ නිසා පියා සමාව දුන්නම තරහා ගියා. පියා ආශිර්වාද කරලා උත්සවයක් පැවැත්වුවා. තරහා ගියා. උත්සවෙට ගියේ නැහැ. මේ ඔබේ පුතා කියලා කිව්වා. ඔබේ සහෝදරයා කියලා කිව්වෙත් නැහැ. ඔහුගේ නිවසේ පිවිදීමක් තිබුණා. නමුත් පිවිදීම ඔහු අත්දැක්කේ නැහැ. ඇයි? හදවත පියාට සම්බන්ධ නැහැ. හලෙලූයා. අනාථ දරුවෝ. හලෙලූයා. නමුත් එලිෂාගේ ඇට කටුවට අර ජීවිතය සම්බන්ධ වුණාම පිබිදීම හටගත්තා. අපි රාත්‍රී භෝජනය සහභාගී වෙන්න යනවා මේ උදෑසන. හලෙලූයා ස්වාමිනී. හලෙලූයා ස්වාමිනී. අපි බලාපොරොත්තුව ලැජ්ජාවට පත්වන්නේ මක්නිසාද ප්‍රේමී නැංගුරුම තුළට බලාපොරොත්තුව වැස තිබෙන්නේ ස්වාමිනී. දැනෙන පිපාසයක් දෙන්න යේසුස් ඔබව දැනගන්න ඔබ වඳුනන්න. ස්වාමිනී
විනාශ කරන යාඥා සෝවිනාශකම් ඇති කරන්න යනවා. ස්වාමීනි අපි පියුම්ගේ අතකටුවලට ස්පර්ශ වෙන දරු පරම්පරාවක් ඇති කරන්න ස්වාමීනි. ඒ අය මේ දර්ශන ඉදිරියට ගෙන යන්න යනවා. ඒ සේවය ඉදිරියට ගෙන යන්න යනවා. යාලේ ඉදිරියට ගෙන යන්න යනවා. ඒ වස්ත්‍රය ඉදිරියට ගෙන යන්න, ඒ සල්ව ඉදිරියට ගෙන යන්න යනවා. ටික මොහොතක් අපේ හදවත් සෝවිසි කර බලමු. අපි සමාවෙල්ලමු. අපි යම් පාපයක් කර තිබෙනවා නම් අපි සමාවෙල්ලමු. යේසුස් වහන්සේගේ නාමයෙන්. දන්නවද යේසුස් වහන්සේ ජීවිතේ පූජා කළා වූ මරණීය තත්ත්වයෙන් අපු ජීවනයේ තත්ත්වයට ගෙන්ටයි. හලෙලූයා. අප මේ රාත්‍රී භෝජන ගන්න අවස්ථාවේදී කියන ස්වාමීනි මගේ හදවත තුල පිබිදීමක්, පුද්ගලික පිබිදීමක් ඇති කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන්. ස්වාමීනි ඔබගේ අනර්ගලයෙන් මගේ හදවත තුළ නැවුම් පිබිදීමක් ස්වාමීනි ඇති කරන්න. හලෙලූයා. සියලු මරණීය දෙයක් ඉවත් වී හැම දෙයක් නැවුම් වේවා මගේ හදවත තුළ යේසුස්ගේ නාමයෙන්. Amen, amen, amen. Devian වහන්සේට ආශිර්වාද කරව. හලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.